ඇටලා කියමියා දිවිපස්සේ බුදුට ආදිසේ බොන්න එපා. දේශිකයන් වහන්සේ වන අපටත් ආශිර්වාදය කරනවා. නන්නයලු මේ පින්කමට දායකව හැම දිනාටම තෙම පවුල් සියලු සමාජිකාවන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. ඒ වගේම මේ හැම දිනාගෙම නම් මේ පරලෝකීය සියලු දිනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ හැම දිනාගෙම සසර ගමන සුවපත් වේවා. प्रार्थनीय बोधेකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල උතුම් පාරමිතාවක්ම වේවායි. साधु 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 व्यापी प्रार्थना करगमो. आकाशट्टहा चुम्मट्टहा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्षन्तु सम्मा संबुद्ध शासनं. चिरं रक्षन्तु सम्मा संबुद्ध देशनं. चिरं रक्षन्तु सम्मा संबुद्ध सावकं. භාග්‍යවතුන් වහන්සේගේ මේ මුළු ත්‍රිපිටක අට කතාවම පිටත් ඉතාම හොඳින් මුලින් ඉඳලා අග දක්වා ඉගෙන ගත්තා. උන්වහන්සේ තෙවලා දහමම දන්නවා. කටපාඩම්. උන්වහන්සේ එහෙම ධර්ම ඉගෙනගෙන අන්නේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ කියලා දෙනවා. එහෙම ඉගෙනගත්තු භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් හිටියා. බොහෝ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් බණ අහලා ධර්ම අවබෝධ කරගත්තා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දකින්නම විශේෂ දෙයක්. උන්වහන්සේ අන්‍යයන්ට බණ කියනවා. හැබැයි උන්වහන්සේගේ ජීවිතයට මේ ධර්මයෙන් වඩා ගන්නෙ නේ. හැසිරෙන්න පුරුදු කරන්න ආත්මාර්ථය සලසා ගන්නෙ නේ. තිඟුතුනි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන විශේෂ කරුණක් තියෙනවා. අපි ගොඩක් ප්‍රතික්ෂේප කරන දෙයක් නෙමෙයි ආත්මාර්ථකාමීත්වය කියන එක. අපි ආත්මාර්ථකාමී කියන පුද්ගලයන්ට කැමති නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි බොහොම විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ආත්මාර්ථය සලසා ගන්න. ආත්මාර්ථය
සලසා ගන්න. ආත්මාර්ථය සලසා ගන්නකොට දන්නේම නැතුව පරාර්ථය සිද්ධ වෙනවා. අපි අමුතුවෙන් පරාර්ථය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරනකොට ඉබේටම පරාර්ථය සිද්ධ වෙනවා. මට මේ මාතෘකාවම ගොඩාක් කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් අද අපි තෝරාගත්තු මාතෘකාවට වෙලා මදි වෙනවා. නමුත් හිතන්න හොඳ ධර්ම කරුණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ආත්මාර්ථය සලසා ගන්න පරාර්ථය ඉබේටම සිද්ධ වෙනවා. මම ඒකට එක උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ පින්වතුනි භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ තමන්ට දන් දෙන දායකයන්ට සිව්පසෙන් උපස්ථාන කරන දායකයන්ට හිතෙනවා නම් තමන්ට ප්‍රතිඋපකාරයක් කරන්න ඕන කියලා. අපි හරි කැමතියි අපිට උදව් කරන්නට උදව් කරන්න. අපි ගොඩක් කැමතියි. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට උදව් කරන අයට ප්‍රතිඋපකාරයක් කරන්න ඕනේ කියලා හිතනවා නම් කරන්න තියෙන්නේ ඒ ගිහියන්ගේ ගෙවල් වල වතු පිටි කොටලා දෙන එකවත්. ගිහියන් පෝෂණය කරන එකවත්. Tamanට ලැබෙන ප්‍රත්‍යයෙන් ගිහියන්ව පෝෂණය කරන එකවත් නෙවෙයි. අපි ගොඩක් සතුටු වෙන්නේ එහෙම. අපි ළඟට ගිහියෝ අපි අපේ තියෙන දේවල් දීලා ගිහියන් සතුටු කරනවා. භික්ෂුවකට දන් දෙන්න පුළුවන්. හැබැයි ගිහියන් සතුටු කරවන්න දන් දෙන්න බැහැ. එහෙම වුණොත් කෙලෙසිය. ධනවත් පුද්ගලෙක් කාම මොන හරි දුන්නම භික්ෂුවට හිතෙනවා ඊළඟ දවසේ මේ මිනිස්සු එනකොට මීට වඩා වැඩි දෙයක් අරගෙන. ඒ භාගතුන් වහන්සේ හැම දෙයක් විතාම සියුම් දේශනා කළා තියෙනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කරන භික්ෂුවකට පුළුවන් මේ ලෝකේ අන් කිසිම කෙනෙකුට වඩා උපකාරයක් කරන්න. මොකද්ද? තමන්ගේ සීලය සම්පූර්ණ කරගන්න. ආකාංකේ සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ සීලය හොඳට සම්පූර්ණ කරගන්න, තමන්ගේ ගුණය සම්පූර්ණ කරගන්න, තමන්ගේ ආත්මාර්ථය සම්පූර්ණ කරගන්න. එහෙම සම්පූර්ණ කරගත්තු ඒ භික්ෂුවට ගිහියන් දන් දෙනකොට ඒ ගිහියන් සංසාරේ දීර්ඝ කාලයක් සූපත් වෙනවා. අපි පිටු මෙහෙම හිටා. අපිට උදව් කරන කෙනෙකුට අපි මේ ජීවිතේ උදව් කරනවා. අපි ඕනනම් අපි හිතමු මේ ලෝකේ කාටවත් නැති ලොකු ගියක් හදලා දෙනවා. මේ ජීවිතේ ඉවර වෙනකම්ම ජීවත් වෙන්න ලොකු ධනයක් හම්බ කරලා දෙනවා. අපි මේ ප්‍රතිඋපකාර කරන්නේ. මේ ලෝකයේ තියෙන ඊටාම වටින සුඛෝපභෝගී වාහනයක් කරන් දෙනවා. පිටුතරි හිතන්න යමේ Tamanට උදව් කරපු කෙනෙකුට එහෙම ප්‍රතිඋපකාරයක් හැටියට එහෙම කළොත් ඒක සැබෑම උසස් ප්‍රතිඋපකාරයක්ද නැද්ද? සැබෑම ප්‍රතිඋපකාරයක්. ඇයි? මේ මනුස්සය ඉන්න තැනින් උස් කළ දිනවා. හැබැයි ওই මනුස්සයාට ඔය තියෙන සැප සම්පatti ගින්න ගාපෙට අරගෙන යන්න පුළුවන්. නමුත් මෙහෙම හිතන්න. ඔය කියන සැප සම්පත් ටික ඔය විදියටම ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් විතර දෙන්න පුළුවන් නම් අපි පිටුතුන් හිතලා බලන්න
අර එක ජීවිතයක ඒ මනුස්සයාගේ ජීවිතය සූපපත් කරන එකද ලාභ? නැත්නම් ජීවිත ලක්ෂයක් විතර මේ මනුස්සයාගේ ජීවිතය සූපපත් කරන එකද ලාභ? ජීවිත ලක්ෂයක් විතර සූපපත් කරන එක ලාභ. අන්න ඒක මේ ලෝකේ කරන්න පුළුවන් කාටද? ගුණවතාට. එයි ගුණය අධික අයට යමෙක් උදව් කළොත්, යමෙක් සංග්‍රහ කළොත්, ඒ සංග්‍රහ කරන කෙනාට ජීවිත ලක්ෂ කෝටි ගණන් සංසාරේ පිටුතුනි ආත්මවල සැප සම්පත් ලැබෙනවා. ආමිකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිල්වන්තය. ආත්මාර්ථය සලසා ගන්න. මම ඒක කිව්වේ මේ මාතෘකාව බොහෝ කරුණු එක කතා කරන්න පුළුවන්. එහෙම දන් දීලා සංසාරේ බොහෝ සැප සම්පත් ලැබුණු අයගේ ගොඩාක් කතා පිටුතුනි කතා කරන්න පුළුවන්. නමුත් ඒක කතා කරන්න ගියොත් අපේ මාතෘකාවට වෙලාව ගොඩක් මදි වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බලනකොට කෝටිලයන් වහන්සේ පරාර්ථයන් වෙනුවෙන් වැඩ කරනවා, අන්‍යයන් වෙනුවෙන් බණ කියනවා. හැබැයි ආත්මාර්ථය සලසාගෙන නෙමෙයි. උන්වහන්සේ කිසි මාර්ගයක් ඵලයක් ලැබලා නැහැ. හැබැයි උන්වහන්සේගේ බණ අහලා බොහෝ දෙනෙක් මාර්ගඵල ලබනවා. පිටුතුනි ඒ භික්ෂුව උනන්දු කරවන්න ඕන කියලා හිතලා දවසක් භාගතුන් වහන්සේ උන්වහන්සේ උපස්ථානයට පැමිණියෙන් පස්සේදී මෙන්න මෙහිම කතා කරනවා. තුච්ච කෝටලෙ මෙහි ඒවයි. තුච්ච කෝටලෙ මිනි හිඳ ගන්නවා. තුච්ච කිව්වේ හිස් කියන එක. තුච්ච කෝටලෙ මෙතනින් නැගිටුවා. වන්තයා කල්පනා කරලා බලනවා ඇයි මට මේ නින්දාවට දෙන්නේ? පිටුතරි බාලයන්ට අවවාද දුන්නම බාලයන්ට නින්දා කරෙන් පස්සේ තමයි බාලයා කිපෙන්නේ. ඒකනේ පිටුතරි බාලයෝ කවදාත් වැරදි හදාගන්නේ නැහැ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ බාලය බව දන්නේ නැත්නම් සවේ බාලෝති උච්චති කාන්තිම බාලය බාලයෙක්මයි. ඒකේ පිටුදේ බාලයෝ කවදාවත් බාල භවින් නිදහස් වෙනකන් සසරින් ඉන්නේ නැත්තේ. අර කෝකාලික කියලා හාමුදුරු කෙනෙක් හිටියා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න මොන ගැහෙලා උන්වහන්සේලා දෙන්න නිඳා කළා. බුදුහාඳුර අවවාද කළා නිඳා කරද්දී කෝකාලික එහෙම කියන්න එපා. අන්තිමටම කෝකාලික හාමුදුරු බුදුහාඳුරටත් බැන්නා. ඔබ වහන්සේ ඉතින් කොහොමද උන්වහන්සේලෙක් දෙනම පැත්ත ගන්න බව මම දැනගෙන මේක කිව්වේ කියලා බැනලා ගියා. මරුණා ඉවලෙම ගිහිල් ඉපදුනේ පදුම කියන ගණනට අවීචි. බාලයෝ කවදාවත් වැරදි හදාගන්නේ. දැන් මේ තේරුම් ගන්නසේ ප්‍රඥාවන්තයි. ඒ නිසා කල්පනා කරනවා භාගතුරන් ඇයි මට මේ නින්දාව කළේ? දැන් මගේ මොකක් හරි අඩුවක් ඇති. මොකද්ද මගේ අඩුව? මම ත්‍රිපිටක ධාරී මේ මුළු ත්‍රිපිටක අට කතාව මම කටපාඩම් කරගෙන හිටියා. බුදුහාමුදුර මට ඉස්පෝටිල කියලා කිව්වේ මම මාර්ගඵල ලැබුණ නැති නිසා. එනම මාර්ගයක් ඵලයක් ලබා ගන්න ඕන කියලා හිතලා උන්වහන්සේ ඒ විලාවීම ප්‍රමාද වෙන්නේ නැතුව යොදුන් 120ක් ගුරි තියෙන ආරණ්‍යයකට වඩිනවා. 30 දෙනා වහන්සේලාම පින්වතුනි රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා. පින්වතුනි දන්නවද විශේෂත්වය? ඒ 30 දෙනා වහන්සේලාම රහත් වෙලා තියෙන්නේ මේ පොටිල හාමුදුරන් රහත් වෙලා තියෙන්නේ මේ පොටිල කෙරුණහන්සේගෙන් බණ. ඒක අති විශේෂ කරුණක්. දැන් මේ පොටිල කෙරුණහන්සේ නායක මාහිමිපාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මහ තෙරුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි
මට අනුකම්පා කරලා උපකාරයක් කරන්න. මට කමටහනක් දෙන්න. ඉතින් මේ වෙලාවේ කියනවා ස්වාමීනි අපි කොහොමද ඔබ වහන්සේට කමටහන් දෙන්නේ? ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ බණ අහන්නේ මම ධර්ම අවබෝධය කරගත්තා. මම කොහොමද ස්වාමීනි ඔබ වහන්සේට කමටහන් දෙන්නේ කියලා ඒ උන්වහන්සේ කියනවා. නමුත් මේ තෙරුන් වහන්සේ දන්නවා දැන් මේ පොඩිලි තෙරුන් වහන්සේගේ ළඟ මාන්නේ තියෙනවා. මොන මාන්නයද? අභිමානයක්. මොකක් ගැනද? තමන්ට හොඳට ධර්මයේ දන්නවා කියන මාන්නේ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ තෙරුන් වහන්සේව යවනවා ඊළඟ හාමුදුරන්ගේ ළඟට අර හාමුදුරන් දින්නේ ලකමටහනක් ගන්න. දෙවෙනි හාමුදුරන්ගේ ළඟට යනවා. උන්වහන්සේට කියනකොට උන්වහන්සේ කියනවා අනේ ආයුෂ්මතුනි කොහොමද අපි ඔබ වහන්සේට කමටහන් දෙන්නේ? මමත් ධර්මය අවබෝධ කරගන්නේ ඔබ වහන්සේගෙන් බණ අහලා. ඊළඟට උන්වහන්සේ තුන්වෙනි හාමුදුරන්ගේ ළඟට යනවා. ඔහොම 30 දෙනා වහන්සේලා ළඟටම යනවා. යනකොට අර උන්වහන්සේලා තිබිච්ච මාන්නේ අඩු වුණා. 30 වෙනි හාමුදුරන්ගේ ළඟට යනකොට උන්වහන්සේ 7 හැවිරිදි සාමණේරයන් වහන්සේලා. තිගුතරි පොටිලෙන් වහන්සේ උන්වහන්සේගේ ළඟ කුටින් ඉඳගෙන වැදගෙන කියන ස්වාමීනි මට අනුකම්පා කරලා මම මග හරින්න නැතුව මට කමටහන දෙන්න. උන්වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මට කමටහන දෙන්න පුළුවන්. හැබැයි මම කොහොමද දන්නේ ඔබ වහන්සේ මම දෙන අවවාදේ පිළිහිටන කෙනෙක්ද කියලා? ඒ පොඩිලා හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මගේ කීකරකම් බලන්න ඕන ඔබ වහන්සේ ඕනනම් මට කියන්නේ ගිනි ගොඩක් පෙන්නලා ගිනි ගොඩට පනින්න. මම ඒකට පනින්න. ස්වාමීනි ඔබ වහන්සේ මට කියන්නේ මහ මොහොත පෙන්නලා මේ මොහොතට පනින්න. මම ඒකටත් පනින්න. ඒ ගියා සත්තු මරන්නේ නැහැ. මේ ගෙදර Tamanට මදුරුන්ගේ කරදෝ. ඒතර අත පුරුදු කරනවා. මෙතෙක් මරන්න පුරුදු කරා නෑ මම පාණාතිපාතා ශික්ෂාපදයේ සමාදන් වෙලා. හැබැයි Taman දන්නේ නැතුව හරි එක මధుරේක හරි මැරුවොත් හිතන්න ඕන දැන් මම මේ සමාදන් වෙච්ච එක කැඩුනා. එක මధుරේක හරි මැරුවා නම් හිතන්න තියෙන්නේ දැන් මම සමාදන් වෙලා වෙච්ච එක කැඩුනා. දැන් ආයි මගේ ළඟ ප්‍රාණඝාත ශික්ෂාපදේ නෑ. දැන් ආයි සමාදන් වෙන නම් මොකද කරන්න ඕන? ආයිමත් අර වාක්‍යයකට සමාදන් වෙන්න ඕන. පුත දෙවෙනි වතාවේ සමාදන් වෙනවා. දැන් නොහිතානේ මැරුණේ. දැන් දෙවෙනි වතාවේ සමාදන් වෙනවා. අදිෂ්ඨාන කරනවා මම මේ ශික්ෂාපදේ රැකිනවා මම ප්‍රාණඝාත කරන්නේ නෑ. ඔන්න සිහියෙන් හැම වෙලාවක ඉන්නවා. එතකොට පින්වතුනි දැන් මේකින් වළකින කෙනා මොකද කරන්නේ? අර සත්තු මරන්න වෙන අවස්ථාවල් තියෙනවා නම් ඒවෙන් වළකින උපායවල් පාවිච්චි කරනවා. ගෙදර කලවර වැටෙන කලින් ගෙවල් වල දොරවල් ටික වහල් දානවා. මදුරු එන්න පුළුවන් සිදුරු තියෙනවා නම් ඒ ටික වහලා දානවා. ඒවට දැල් ගහනවා. මොකටද මේ ප්‍රාණඝාත ශික්ෂාපදේ රැක ගන්න. ඊළඟට මදුරු ගේ ඇතුළට ඇවිල්ලා ඉන්නවා නම් උන් අල්ලලා ගිහින් එළියට දානවා. ගෙදර Tamanට කූඹි වගේ සතුන්ගේ කරදර වෙනම නම් වෙනදා තේක බීලා කෝප්පේ හොදන්න නැතුව තියෙනකොට නම් ඒක වෙන්නේ. දැන් අද ඉඳලා මොකද කරන්නේ? දැන් මම මේකින් වළකින්න ඕන නිසා මම තේක බීපු ගමන් කෝප්පේ හොදනවා. ආහාර ටික අනුභව කරපු ගමන් භාජන ටික හොදනවා. වැඩිපුර ආහාර ඉතුරු වෙලා තියෙනවා නම් ඒ සතුන්ට ඉන්න බැරි තැන්වල ඒවා ආරක්ෂිතව තියෙනවා. වතුර භාජනයක එල්ලලා ඒතර දැන් මේ විහිසෙන්නේ මොකක් කරන්නද? විහිසෙන්නේ ප්‍රාණඝාත ශික්ෂාපදයෙන් වළකින්න. අපි පිටුතු බලන්න
ඔය වෙහෙස ජීවිතේ දරන්න පුළුවන් වුණොත් පින්වතුනි අපේ පින්වතුන්ට ඔය ශික්ෂාපදයේ අත ඉඳලා දැන් අදිෂ්ඨාන කරලා සමාදන් වෙනවා නම් අපේ පින්වතුන්ට වැඩි දවසක් යන කලින් තමන් ගැනම අභිමාණයෙන් කියන්න පුළුවන් මම මේක සමාදන් වෙච්ච දවසේ ඉඳලා මේ වෙනකම් මම සතෙක් මරලා නැහැ. එහෙම යෙදෙන්නේ අපේ ඥානෙ දියුණු වෙනවා. ගෙදරට විශ්ව සර්පෙක් ආවතින් අපිට පුළුවන් සතාව අල්ලලා ගිහින් දාන්න. ගෙදරට තමන්ට කරදර කරන මීයෝ වගේ සත්තු ඉන්නවා නම් අපිට පුළුවන් මේ සත්තු අල්ලලා ගිහිල්ලා දාන්න. ඒ සත්තු ඉවත් කරන එක කරන්න පුළුවන්. හැබැයි බැරි මොකද කරදර කරන එකයි මරණ එක. ඔන්න ඔහොම හිතලා අපේ පින්වතුන් පටන් ගත්තා. වැඩියමක් නෙවෙයි. එක ශික්ෂාපදයක් පටන් ගන්න. කවදා හරි දවසක අපේ පින්වතුන්ට සතුටක් එනවා. අනේ මම දැන් ප්‍රාණඝාත කරන්නේ. ඔහොම රකින්න පටන් ගත්තොත් පින්වතුනි මේ ජීවිතයම අපේ පින්වතුන්ට පුළුවන් මරණයටපත් වෙන්න කලින් පන්සිල්පත් පහම රැකලා බැරි. යෙදෙන්න තමයි නුවණ වැඩි. එහෙම යෙදෙන කෙනාට තමයි මේ ධර්මයේ දියුණු වෙන කෙනාට තමයි පින්වතුනි මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පවා ආරක්ෂාව ලැබෙන්නේ. අපි පින්වතුනි ධර්මයේ යෙදෙන්නේ නැතුව කවදාවත් පින්වතුනි අපට බෑ මේ ආර්යයන් වහන්සේලාගේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් ආරක්ෂාවක් ලබන්න. යෙදෙන්න ඕන අපි. මොකද මේ යෙදෙන පිරිසව වළක්වන්න උන්වහන්සේලා කටයුතු කරන්නේ නෑ. දැන් අපි තියෙනවා සීතලට අධිපති දෙවියෙක් ඉන්නවා. උෂ්ණයට අධිපති දෙවියෙක් ඉන්නවා. උෂ්ණය කියන්නේ දෙවියෙක් නෙවෙයි නමුත් උෂ්ණයට අධිපති දෙවියෙක් ඉන්නවා. වැස්සට අධිපති දෙවියෙක් ඉන්නවා. සූර්යයට අධිපති දෙවියෙක් ඉන්නවා. චන්ද්‍රයට අධිපති දෙවියෙක් ඉන්නවා. ඒක උන්වහන්සේලා බලනවා මේ රටේ මිනිස්සු සිල්වන්තයි. ඒ නිසා අපි වැස්සෙන් කරදර කරන්න හොඳ නැහැ. මොකද උන්වහන්සේලා දන්නවා සීලවන්තයන්ට කරදර කරන එක කොච්චර බරපතලයිද කියලා. එහෙනම් අපිට වැස්සෙන් කරදර ඉනවනම් ඉන්නේ මොකක් නිසා? සීලවන්තයන් ගැඩුවාට. එහෙනම් පිටුතුනි උන්වහන්සේලාගේ රැකවරණය අපිට ලබන්න නම්